ලෝකය අවිනිශ්චිතභාවයෙන් පිරුණු අඳුරු ස්ථානයක්ය. මනුෂ්‍යයන් මේ පොළොවේ ජීවත් වන විටදී කළ යුත්තේ කුමක්දැයි නොදැන නිකරුණේ කාලය ගත කරනවා. කොහොම නමුත් දෙවියන් වහන්සේ අපට ස්වර්ගය ගැන වටිනා වූ බලාපොරොත්තුවක් ලබා දුන්නා. දෙවියන් වහන්සේ අපව තවත් මරණය දුක වේදනාව නැති සදාකාලික ස්වර්ග රාජ්‍යයේ රාජකීය පූජකයන් කරවීමට අපව සූදානම් කරවමින් සිටිනවා. අද ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අපව කැඳවයි යන මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට මද වේලාවක් ගනිමු. සියල්ලෙනි, දැන් කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙනවා. ඒ වගේම එය කෙදිනක අවසන් වෙයිද කියා කිසිවෙක් නොදැන සිටිනවා. ඇතැම් මනුෂ්‍යයන් සිතන්නේ එය සීත ඍතුවෙන් පසුව අවසන් වන ඍතුමය වසංගතයක් කියාය. නමුත් වසංගතය පැතුරුනේ සීත ඍතුවේදී පමණක් නොවේ. එය අවුරුද්ද පුරාම පැවතුණා. තත්ත්වය තවත් නරක අතට හැරෙමින් ප්‍රවීණ වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මීටත් වඩා දරුණු බෝවන රෝග හටගන්නවා කියාය. ඒ වගේම උත්තරද්‍රවයේ අතිවිශාල අයිස් ප්‍රමාණයක් දිය වී තිබෙනවා. මෙය නොනවත්වා සිදු වුණොත් වසර ගණනක් තිස්සේ අයිස්වල සිරවී තිබුණු වෛරස් මුදා හැරෙන්න පුළුවන්. කිසිම කෙනෙක්ට විද්‍යාත්මක විශේෂඥයින්ට පවා මේ වෛරස් ගැන කිසිම දැනුමක් හෝ අත්දැකීමක් නැහැ. අයිස් දිය වී වෛරස් පැතිරෙද්දී මිනිසුන්ට මේ පෘථුවියේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? පියාණන් හා මෑණියන් අවංකව එළිදරව් 22දී මා වෙතට පැමිණෙන්න කියා පවසන්නේ ඇයි? සදාකාල ජීවනය වෙත ඇති මාර්ගයේ යක්ෂයා අවහිර කරන නිසා අපට පියාණන් හා මෑණියන් වෙතට යන්න බෑ. එසේ තිබුණත් සියලු මනුෂ්‍යයන් පියාණන් හා මෑණියන් වෙතට පැමිණ දෙවියන් වහන්සේගේ ගිවිසුම සදාකාල ජීවනයේ පොරොන්දුව ලබා සදාකාල ස්වර්ග රාජ්‍යයේ වෙත ඇති බලාපොරොත්තුවද ඇති කරගත යුතුය. මාංශවත්ව ජීවත් වන නිසා මනුෂ්‍යයන් අවධානය යොමු කරන්නේ මේ පොළොවේ ජීවත් වන ආකාරය ගැන පමණයි. කොහොම නමුත් මේ පොළොවේ අපගේ කාලය తాවකාලිකය. ඉන්පසු අප මේ අත්හැර යන බවත් දෙවියන් වහන්සේ අපට උගන්වනවා නේද? සදාකාලයටම ජීවත් වන ස්ථානයට යාම සඳහා අපට අවශ්‍ය වන සියල්ල අප සූදානම් කරගත යුතුයි නේද? අපි අද ස්වර්ගයට යනවා නම් කොහොමද? අප ස්වර්ගයට ඇතුල් වීමට සුදුසු ආකාරයට සූදානම් වෙමින් නිවැරදි ඇදහිල්ලකින් හා ක්‍රියාවන්ගෙන් ජීවිතය ගත කරනවාද? මේ පොළොව දෙස බැලීමේදී එය විවිධ වූ රෝගයන්ගෙන්, විවිධ වූ දුෂ්කරතා හා බොහෝ වේදනාවන්ගෙන් පිරී තිබෙනවා. නමුත් අප අනාගතයේදී මරණය, කඳුල හැඬීම, පීඩාව හෝ වේදනාව නොව දිනෙන් දින අලුත් වන සදාකාලික ප්‍රීතිය පමණක් තිබෙන ස්වර්ග රාජ්‍යයට යන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා නේද? මේ දවස්වල කාලය ඉක්මනින් ගෙවී යනවා. ඔබටත් එසේ දැනෙනවා නේද? අපගේ ජීවිතයේ දවස් ඇසිල්ලකින් ගෙවී යනවා. අප අවදි විය යුතුයි. අද මම ස්වර්ගයේ විපාක රැස් කරගන්නේ කොහොමද කියා සිතමින් අප අපගේ ජීවිතයේ අවධානය නිවැරදි දිශාවට යොමු කළ යුතුයි. අප මොහොතකට හෝ මෙසේ නොසිතනවා නම් එය අඥානකමක් වෙන්න පුළුවන්. එය දෙවියන් වහන්සේ අපට දුන් කාලය නාස්ති කිරීමක් එනම් නිෂ්ඵලකමක් වෙන්න පුළුවන්. අප අවධානය වෙනතකට යොමු නොකර ස්වර්ගයට යන අපගේ මාර්ගයේ අතරමං නොවිය යුත්තේ ඒ නිසයි. පියාණන් හා මෑණියන් කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල අප කවදා වනතුරු තබාගත යුතුද? අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේය කියා දෙවියන් වහන්සේ පැවසූ නිසා අපගේ ඇදහිල්ල නැති කර නොගෙන අවසානයේ දක්වාම අපට මේ මාර්ගයේ පියමන් කිරීමට හැකිවන ලෙසට මා යාඥා කරනවා. එළිදරව් 22:17 බලමු. ආත්මයන්න් වහන්සේද මනමාලිද උන්වහන්සේලා පවසන්නේ කුමක්ද? එන්නයි කියති. අසන්නාද එන්නයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා කැමති කෙනෙක් අප කුමක් ලබාගත යුතුද? ජීවන වතුර නොමිලේ ගනීවා. මේ පදයට පසු ලබා දෙන පණිවිඩය කුමක්ද? මේ පොතේ අනාගත වාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක්ක.
යමෙක් මේ අනාගත වාක්‍ය පොතෙහි වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරනසේක යනුයි. ලියා ඇති ආකාරයට බයිබලයේ වචනයට අප කීකරු වෙනවාද යන්න මත අප ස්වර්ගයට යනවාද නැද්ද යන්න තීරණය වෙනවා. එබැවින් ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අපට එන්නයි පැවසූ විටදී අප කළ යුත්තේ කුමක්ද? අප ආත්මයන්න් වහන්සේ හා මනමාලියව විශ්වාස කර උන්වහන්සේලා වෙතට යා යුතුයි. මේ පණිවිඩයෙන් පසු මේ පොතේ අනාගත වචනවලට යමක් එකතු කිරීමක්වත් එයින් යමක් අහක් කිරීමක්වත් නොකළ යුතුයි කියා එහි ලියවී තිබෙනවා. අප බයිබලයේ වචනයට එකතු කිරීමක්වත් අහක් කිරීමක්වත් නොකළ යුතුයි. එලෙස ආත්මයන්න් වහන්සේද මනමාලිද එන්නයි කීති යන පණිවිඩයටත් අප කිසිවක් එකතු කිරීමක්වත් අහක් කිරීමක්වත් නොකළ යුතුයි. එසේනම් මෙයට අනුව අප සෙවිය යුත්තේ කාවද? පිය දෙවියන් වහන්සේ හා මව් දෙවියන් වහන්සේව එනම් ආත්මයාණන් වහන්සේ හා මනමාලියව සොයන අය මිනිස් ඉතිහාසයේ ඉතා ආශිර්වාදලත් සෙනගක්ය. පියාණන් හා මෑණියන් වාසය කරන සියෝන් තුල ඔවුන් තම ඇදහිල්ල අවසානය දක්වාම පවත්වන විටදී ඔවුන් ගැලවීම ලබා ඔවුන්ට ස්වර්ගයේ ශුද්ධ අය ලෙස පවසනවා නේද? අප එවැනි වූ මනුෂ්‍යයන් වීමට උත්සාහ කළ යුතුය. එහෙමනම් ආත්මයන්න් වහන්සේ හා මනමාලිය පැමිණ ජීවන වතුර නොමිලේ ලබා ගන්න කියා පවසන්නේ ඇයි? අපොස්තුල යොහන්ට ලැබුණු එළිදරව්වේදී ජීවන වතුර ලබා දෙන්නේ කවුද? ආත්මයන්න් වහන්සේද තවත් කවුද? මනමාලිද? එහෙමනම් අපට ජීවන වතුර ලබා දෙන ආත්මයන්න් වහන්සේ හා මනමාලිය කවුද? යොහාන් 4 වන පරිච්ඡේදයෙන් පිළිතුරු සොයා බලමු. මුලින්ම ජීවන වතුර කුමක්ද කියා අප තේරුම් ගත යුතුයි. 4 වන පරිච්ඡේදයේ 14 වන පදය. නොමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නොමුත් කිසි කලෙක පිපාස නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි කුමක් බවට පත්වෙනවාද? සදාකාල ජීවනයේ නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේ යයි කීසේක. මෙහි මා ලෙස හඳුන්වන්නේ යේසුස් වහන්සේවයි. යේසුස් වහන්සේ ලබා දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනයේ නික්මවන්නා වූ වතුර උල්පතක් වෙනවා. 4 වන පරිච්ඡේදයේ 5 වන පදයෙන් යේසුස් වහන්සේ දෙන්නේ මොන වගේ වතුරද කියා සොයා බලමු. යාකෝබ් තමාගේ පුත්‍ර වූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සීකාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක. එහි යාකෝබ්ගේ ළිඳ තිබුණේය. යේසුස් වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්. ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ 6 වෙනි පැය පමණ විය. අද සම්මත වේලාවෙන් 6 වෙනි පැය දහවල් 12ට පමණ වෙනවා. 7 වන පදය. සමාරියේ ස්ත්‍රියක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නයි යේසුස් වහන්සේ ඈට කීසේක. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. ගෝලයන් කෑම මිලේට ගැනීමට ගොස් තිබුණු අතර සීකාර් නම් නුවරේ සිට පැමිණි ස්ත්‍රියක් වතුර ඇද ගැනීමට යාකෝබ්ගේ ළිඳ වෙත පැමිණියා. 9 වන පදය. එවිට සමාරියේ ස්ත්‍රිය උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරියේ ස්ත්‍රියෙක් වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදයි කීවාය. මක්නිසාද සමාරියන් සමග යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත. යේසුස් වහන්සේ ඇයට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දෙන්නයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම් මා කවුරුන්ද කියා නුඹ දන්නවා නම් නුඹ නිසකයෙන්ම ඔහුගෙන් ඉල්ලනවා ඇත. උන්වහන්සේ ඇයට ලබා දෙන්නේ කුමක්ද? එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ජීවනදායක වතුර යනු ජීවන වතුරයි. එළිදරව් 22 වන පරිච්ඡේදයේ 17 වන පදයේදී අවසන් යුගයේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අපට ලබා දෙන්නේ කුමක්ද? අපට ජීවන වතුර ලබා දෙනවා. තවද ඒ ජීවන වතුර සදාකාල ජීවනයේ නික්මවන්නා වූ වතුර උල්පතක් බවට පත්වෙනවා. උන්වහන්සේලා අපට සදාකාල ජීවනය දෙනවා. යේසුස් වහන්සේ මා කවුරුන්දැයි නුඹ දන්නේ නම් නුඹ පැමිණ මාගෙන් ජීවන වතුර ඉල්ලනවා ඇත කියා පැවසුවා. කතාබහේදී ඒ ස්ත්‍රිය අපගේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද කියා ඇසුවා. 14 වන පදයේදී යේසුස් වහන්සේ පැවසුවේ නොමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නොමුත් කිසි කලෙක පිපාස නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි නික්මවන්නේ කුමක්ද? සදාකාල ජීවනයේ නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේ යයි කීසේක කියාය. දෙවියන් වහන්සේගේ ත්‍යාග්‍ය හා ජීවන වතුර දෙන මා කවුරුන්ද කියා දන්නවා නම් මාගෙන් සදාකාල ජීවනයේ ඉල්ලනු ඇත.
ආත්මයන්න් වහන්සේ හා මනමාලිය මනුෂ්‍යයාට ජීවන වතුර දී සදාකාල ජීවනය ලබා දීමට පැමිණි තැනන් වහන්සේලා බව ඉන් අදහස් වෙනවා නේද? පිපාසා ඇත්තාද ඒවා කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා කියා උන්වහන්සේලා පැවසුවා. සදාකාල ජීවනය ලබා දිය හැක්කේ දෙවියන් වහන්සේට පමණයි. 1 තිමෝති 6 දෙවියන් වහන්සේ අමරණීයයි කියා සටහන් වෙනවා. දෙවියන් වහන්සේටම පමණක් සදාකාල ජීවනය හා කිසිවෙකුටවත් ලං විය නොහැකි ආලෝකයක් තිබෙන බව මින් පෙන්වා දෙනවා. යොහාන් 4 හා එළිදරව් 22 වන පරිච්ඡේදයන් වල මනුෂ්‍යයන් දෙවියන් වහන්සේව වැදගත් නැති කෙනෙකු ලෙස සලකන බව අපිට දකින්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් Taman ඉදිරියේ සිටින්නේ කවුරුන්දැයි නොදැන උන්වහන්සේගෙන් සදාකාල ජීවනය නික්මෙන දිය උල්පතෙන් ඉල්ලුවේ නැහැ. ඔවුන් උන්වහන්සේව සෙව්වේ නැහැ. ඒ ඇයි? ඒ උන්වහන්සේ අප මෙන් මාංශවත්ව ජීවත් වී අප හා සමානව සිටි නිසායි. මේ හේතුව නිසා උන්වහන්සේව අපට හිසෝසවා බැලීමටවත් එක්ව සිටීමටවත් ලංවීමටවත් නොහැකි ආලෝකයේ දෙවියන් වහන්සේ බව කිසි කෙනෙක් තේරුම් ගත්තේ නැහැ. යොහාන් පොතේ සමාරිය ස්ත්‍රිය සමග යේසුස් වහන්සේ කළා වූ කතාබහ බයිබලයේ ඉතිහාස කතාවක් ලෙස සටහන් වුණේ නැහැ. දෙවියන් වහන්සේ මේ වචන ලියවේ අපට හඳුනා ගැනීමට හැකිවන පිණිස නේද? අපට සදාකාල ජීවනය ලබා ගැනීමට හැකිවන්නේ අප ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙත ගිය විටදී වගේම දෙවියන් වහන්සේ අපට ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ගැන ඉගැන්වූ විටදී පමණයි. ස්වර්ගීය දරුවන් පියාණන් හා මෑණියන්ගේ හඬ ආසා නිතරම ස්වර්ගයේ කෙරෙහි බලාපොරොත්තු තබමින් උන්වහන්සේලා වෙතට යා යුතුයි. පියාණන් හා මෑණියන් අපට ඉගැන්වූ අලංකාර ආදර්ශයන් පෙන්වමින් දයාන්විත ඇදහිල්ලේ ජීවිතයක් ගත කළ යුතුයි. මේ ලෝකයේ උදාහරණයක් දෙස බලමු. ප්‍රසිද්ධ ජනාධිපතිවරුන් පවා Tamanගේ දූර කාලයේ අවසන් වූ පසු කරන්නේ කුමක්ද? ඔවුන් කාර්යාලය හැරදා යා යුතුයි. යම් කෙනෙකුගේ රැකියාව කොයිතරම් සුන්දර වුණත් නියමිත වයස ලැබූ විටදී ඔවුන් විශ්‍රාම ගත යුතුයි. යම් කෙනෙක් පෙරදී බොහෝ මනුෂ්‍යයන්ගෙන් ගෞරව ලැබුවා නම් ඔහුව අද වැදගත් නැති කෙනෙක් ලෙස සිතන්න පුළුවන්. මේ පොළොවේ එවැනි පිළිවෙලක් තිබෙනවා. මේ පොළොවේ දේවල් සැබවින්ම తాවකාලිකයි. හැමදේම මොහොතකට පමණක් පවතිනවා. මේ ලෝකයේ ජීවිතය කාලය හා අවකාශයෙන් සීමා වී ඇති නිසා කාලය පැමිණි විටදී අප සතු දේවල් අප අත්හැරිය යුතුයි. කොහොම නමුත් අප වේදනාව නැති ස්වර්ගයට යාමට නියම වී සිටිනවා. මේ පොළොවේ මනුෂ්‍යයන් වේදනාව, දුක, තනිකම, ශෝකය හා මරණය අත්විඳිනවා. මේ පොළොවේ සියලු වේදනාවන් අපගෙන් ඉවත් කිරීමට ස්වර්ගයේ මහිමය පසෙක තබා දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණියේ මේ නිසා නේද? අපගේ පාපයන් වෙනුවෙන් දෙවියන් වහන්සේ කුර්සිය මත තම රුධිරය හෙළුවා. උන්වහන්සේගේ කැපකිරීම ගැන සිතද්දී ස්වර්ගීය පියාණන්ගේත් මෑණියන්ගේත් උතුම් කැපකිරීම අප අඥාන ලෙස කිසිදාක අමතක නොකළ යුතුයි. දැනට කොරෝනා වෛරසය නිසා ඔබට නිදහසේ සභාවට පැමිණෙන්නට නොහැකි වී තිබෙනවා. ඒ වගේම මාස 6ක් තිස්සේම ඔබට තනි වශයෙන් දේව මෙහෙය පැවැත්වීමට සිදු වුණා. ඇතැම් අය මම සභාවට නොයන නිසා මගේ ඇදහිල්ල අඩුවේගෙන යනවා වගේ මට දැනෙනවා කියා පවසනවා. සහෝදර සහෝදරියනි, අප නැවත ස්වර්ගයට යා යුතුයි. සභාවට යන විට අපගේ ඇදහිල්ල හොඳයි කියාද සභාවට නොයන විට අපගේ ඇදහිල්ල අඩු වෙනවා කියාද පවසනවා. අප මේ වගේ කතා කරන්න ඕනේද? මෙයින් සැබවින්ම හදවත බිඳී යනවා. සභාවට ආවත් නැතත් අප සෑම විටම දෙවියන් වහන්සේ සමග පියමන් කළ යුතුයි. අපට නැවත ස්වර්ගයට යා හැකි වන්නේ දෙවියන් වහන්සේ මත රැඳුනොත් පමණයි. එහෙම නේද? එළිදරව් 22 හා යොහාන් 4 වන පරිච්ඡේදයන් වල සම්බන්ධිත වචන තුලින් ජීවන දිය තුල අපට සදාකාල ජීවනය ලබා දීමට ඇති දෙවියන් වහන්සේගේ කැමැත්ත හා සැලසුම අඩංගු වී ඇති බව අපට දැක ගන්න පුළුවන්. යේසුස් වහන්සේ පැවසුවේ මා කවුරුන්දැයි නුඹ දන්නේ නම් පැමිණ මාගෙන් ජීවන වතුර ඉල්ලන්නේය කියාය. ඇයට උන්වහන්සේගෙන් සදාකාල ජීවනයේ ඉල්ලීමට තිබුණු බව මෙයින් අදහස් වෙනවා. උන්වහන්සේ කවුරුන්ද කියා ඇය නොදැන සිටි නිසා
එය ඉල්ලුවේ නැහැ. බොහෝ සහෝදර සහෝදරියන් දෙවියන් වහන්සේව විශ්වාස කරලා ස්වර්ගයට යමු කියා පවසමින් මනුෂ්‍යයන් සමග සුබපුවත බෙදාගන්න නමුත් ඔවුන්ව තමන් වෙතට එව්වේ දෙවියන් වහන්සේ බව නොදැන මනුෂ්‍යයන් එය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් ආත්මික ලෝකයේ නොදැක අවධානය යොමු කරන්නේ මේ ලෝකයට පමණයි. ඔවුන්ගේ මනස මේ වගේ නිසා කරන්නට දෙයක් නොමැති වුවත් ඔවුන් සිතන්නේ මේ කෑම මගේ සෞඛ්‍යයට හොඳද? මම ඒ නිෂ්පාදනය ගැල්ලුවොත් මගේ හමට එය හොඳ වෙයිද? මට බොන්න ඕනේ ඒ වර්ගයේ වතුරද කියාය. අපගේ අනාගතයේ දීප්තිමත් හා තේජාන්විත කිරීමේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ජීවන වතුරේ සැඟවී තිබෙනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් වෙනුවෙන් සූදානම් කළා වූ ආත්මික ලෝකය ඔවුන් නොසලකා හරිනවා. තමන් සතුව යම් මුදලක් තැන්පත් වී තිබෙනවා නම් ඒ ගැන සුරක්ෂිත බවක්ද මුදලක් නැත්නම් ඔවුන්ට කනසල්ල පමණක් දැනෙනවා. ආකාශයේ පක්ෂීන්ව දෙවියන් වහන්සේ පෝෂණය කරනවා. මේ කුඩා සත්වයින්ට වඩා ඔබ කෙතරම් වටිනවද? එසේනම් ඔබ කනස්සලු වෙන්නේ ඇයි? අද දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව මම දයාන්විත ජීවිතයක් ගත කළාද? ස්වර්ගයට ගිය පසු ලබා ගැනීමට හැකිවන ලෙස මම ආශිර්වාද හා විපාක රැස් කර ගත්තද කියා අප සිතිය යුතුයි. අප අපගෙන්ම මෙවැනි වූ ප්‍රශ්න අසන අය බවට පත්විය යුතුයි. යොහාන් 3:31 බලමු. ඉහලින් එන්නා වූ තැනැන් වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව භූමික දේ ගැන කතා කරන්නේය. ස්වර්ගයෙන් එන්නා වූ තැනැන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂි දෙනසේක. එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. යේසුස් වහන්සේ ස්වර්ගයේ තමන් දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂි දුන්නා. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය මේ පොළොවට පැමිණ සියලු මනුෂ්‍ය වර්ගයාවම කැඳවා ඔවුන්ව ස්වර්ගයට පමුණුවාලීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. තමන් දුටුවා වූ ඇසුවා වූ දේ සාක්ෂි දැරුවත් කිසිම කෙනෙක් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත්තේ නැහැ. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් නැත්තේ දෙවියන් වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ විසින් එවන ලද තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචන කතා කරනසේක්ක. කුමක් හේයින්ද දෙවියන් වහන්සේ මිම්මක් සහිතව ආත්මයන්න් නොදෙනසේක්ක. පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරනසේක්ක. සියල්ල උන්වහන්සේ අතට බාර දී තිබේ. පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට කුමක් තිබෙනවද? සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතී. පුත්‍රයාණන් යනු යේසුස් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේ නේද? සංකේතාත්මක ලෙස බැටළු පැටවාණන්ගෙන් යේසුස් වහන්සේව නිරූපණය කරනවා. දෙවියන් වහන්සේ පැවසුවේ බැටළු පැටවාණන්ව විශ්වාස කරන අයට සදාකාල ජීවනය ඇත. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන කවුරු නමුත් ජීවනය නොදක්නේය කියාය. මේ පොළොවේ මනුෂ්‍යයන් පොළොව මතට දැස් යොමු කරමින් සිටිද්දී ස්වර්ගයේ සෙනග ස්වර්ගයේ වෙත දැස් යොමු කළ යුතුයි. අප නිතරම ස්වර්ගයේ දෙස බැලිය යුතුයි. උසස් හෝ පහත් සමාජ තත්වය තුළ විශාල වෙනසක් තිබෙනවා කියාද අනෙක් අයට වඩා ආර්ථිකමය අතින් ඔබ මදක් ඉහලින් හෝ පහලින් සිටිනවා කියාද ඔබ නොසිතිය යුතුයි. වරක් ධනවත්ව ප්‍රසිද්ධව සිටි සියලු දෙනා දැන් මිය ගොස් අවසන්. එය සැබෑවක් නේද? ඔවුන් පොළොවේ සාර්ථකව ජීවත් වුණ නිසා ඔවුන් සතුටින් නැති කියා ඔබ සිතනවද? නැහැ. සතුට දෙවියන් වහන්සේ ස්වර්ගයේ සූදානම් කළා. ඔබට ඇත්තටම පොළොවේ දේවල් අල්ලගෙන ඉන්න බෑ. ඒවා මිරිඟුවක් පමණයි. ඒ නිසා ඒවා පසුපස ලුහු බඳිමින් වැය කරන කාලය නිෂ්ඵලයි. කොහොම නමුත් මාර්ගයේද සැබෑවද ආත්මයන්න් වහන්සේ හා මනමාලියයි කියා පවසමින් දෙවියන් වහන්සේ අපට අපගේ සැබෑ ජීවිතය අවබෝධ කර දෙනවා. වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ පැවසුවේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමය. එබැවින් මා වෙතට එන්න කියාය. නමුත් කිසිම කෙනෙක් උන්වහන්සේ වෙතට ගියේ නැහැ. මේ ශෝකජනක කාරණාව ගැන යොහාන් 5 වන පරිච්ඡේදයෙන් සනාථ කර ගනිමු. යොහාන් 5:39 ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේ යයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්න ඔහුය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. නමුත් නුඹලා ජීවනය ලබන පිණිස ඔවුන් කරන්නේ කුමක්ද? මා ළඟට එන්න කැමති නැත. මෙය සිත රිදවන දුක හිතෙන දෙයක් නේද? සෑම මනුෂයෙක්ම සදාකාල ජීවනය ලැබීමට ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙතට පැමිණිය යුතුයි. සියල්ලෙනි, මේ පොළොවේ වසරක් පසුවන විට
Taman තවත් වසරකින් මහලු වන නිසා මනුෂ්‍යයන්ට ඒ ගැන දුකක් ඇති වෙනවා. ස්වර්ග රාජ්‍යය නොපවතිනවා නම් ඒක ඇත්තටම දුකක්. එහෙමනම් මම එකඟ වෙනවා. කොහොම නමුත් අපට ස්වර්ග රාජ්‍යයේ තිබෙනවා නේද? අප දැන් පීඩාවන් අත්විඳත් මේ දුෂ්කරතාවයන් වෙත පමණක් අවධානය යොමු කරනවා වෙනුවට යථාර්ථයේ ස්වර්ග රාජ්‍යය අප වෙනුවෙන් බලා සිටිනවා. මේ වර්තමාන ජීවිතය වගේ නොවේ. මම යන්න ඉන්න තැන පීඩාවන්, වේදනාවන් හෝ දුක නැහැ. එහිදී මරණය ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ කියා අප සිතිය යුතුයි. සහෝදර සහෝදරියනි, අප ස්වර්ග රාජ්‍යය ගැන අමතක නොකරමු. ස්වර්ග රාජ්‍යය ගැනවත් දෙවියන් වහන්සේ ගැනවත් කිසිදාක අමතක කරන්න එපා. අප යන්නා වූ කොතැන වුවත් මාර්ගය වන්නේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය නිසා අප පියාණන් හා මෑණියන් ගමන් කළා වූ මාර්ගය එනම් සදාකාල ජීවනයේ මාර්ගය අනුගමනය කර අවසානයේ දක්වාම උන්වහන්සේලාට කීකරු විය යුතුය. යොහාන් 6 වන පරිච්ඡේදයේ 54 වන පදය නොනවත්වා බලමු. 6:54 මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට කුමක් තිබෙනවද? සදාකාල ජීවනයේ ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනයේ ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. දෙවියන් වහන්සේ එය පොරොන්දු වුණා. තම පළමු පැමිණීමේදී යේසුස් වහන්සේගේ මාංශය කා ලේ බොන්නා වූ අයට දෙවියන් වහන්සේ සදාකාල ජීවනය පොරොන්දු වුණා. ඒ හා සමානව උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී නැවත නැගිටින සෙනග කවුද? මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය හා ලේ අනුභව කරන අයට සදාකාල ජීවනය ඇත කියා දෙවියන් වහන්සේ පොරොන්දු වුණේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ගැන නිවැරදි ඇදහිල්ලක් ඇති අය ගැන නේද? මේ හේතුව නිසා දෙවියන් වහන්සේ පාස්කුව නියෝගයක් ලෙස නියම කළා. මේ සනාථ කර ගැනීමට මතෙව් 26 වන පරිච්ඡේදයේ 17 වන පදය බලමු. මුහුන් නොදෙමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යන් වහන්සේ කියනසේක්කැයි ඔහුට කියන්නයි කීසේක්ක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. 26 වන පදය කියවමු. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න. මේක මාගේ කුමක් කියා පැවසුවද? මාගේ ශරීරයයි කීසේක්ක. එනම් මාගේ මාංශයයි. 27 වන පදය. උන්වහන්සේ කුසලානක්ගෙන පාස්කුවේ මිදිවුෂ ඇති කුසලානයගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක පාස්කුවේ මිදිවුෂ පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගෙවිසුමේ මාගේ ලේය. මෙලෙස දෙවියන් වහන්සේ අපට ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය කා රුධිරය බොන්නට හැකි ගිවිසුමක් ලෙස පාස්කුවේ සත්‍ය පිහිටෙව්වා. ලූක් 22දී ගිවිසුමට පැවසුවේ කුමක්ද? ඊට අලුත් ගිවිසුම කියා පැවසුවා. මෙසේ කරනවා නම් මා ඔබ තුලත් ඔබ මා තුලත් පවතිනවා ඇත කියා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. රොටි කන්නා වූ මිදිවුෂ බොන්නා වූ චාරිත්‍රය සැබවින්ම වැදගත් චාරිත්‍රයක්. අප අලුත් ගිවිසුමේ පාස්කුවද එහි නියෝගද පැවැත්විය යුතු හේතුව කුමක්ද? ගලාති 3 වන පරිච්ඡේදයට යමු. ගලාති 3:23 නොමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහිීම පිණිස ඒ ඇදහිීම පැමිණෙන්ට පළමුවෙන් අප හිරාඩාස්සි වී වේවස්ථාව යටතේ ආරක්ෂා කරනු ලැබුවෙමුව. වේවස්ථාව කවුරුන්ද? අප ක්‍රිස්තුස් වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ. අපට එය ගුරුවරයෙක් වී තිබෙනවා. අප සබත් දවස පාස්කුව දැනගෙන එය නිවැරදිව පවත්වනවා නම් පරණ ගිවිසුමේ සියලු වේවස්ථාවන් හා ආඥාවන් පැවතෙන්නේ අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන්න කියා අප තේරුම් ගන්නවා. මේ දවස්වල අලුත් ගිවිසුමේ කාර්යය කුමක්ද? පරණ ගිවිසුම අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන ගුරුවරයෙක්ව සිටියාක් මෙන් අද අලුත් ගිවිසුමේ නියෝගයන්ගෙන් දෙවියන් වහන්සේට අපට දැනුම් දීමට අවශ්‍ය වී තිබෙන්නේ කුමක්ද? ගලාති 3:23දී
දෙවියන් වහන්සේ අපට හෝඩුවාවක් දී තිබෙනවා නේද? වේවස්ථාව අප ක්‍රිස්තුස් වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ. වෙනත් ලෙසකින් පවසනවා නම් වේවස්ථාව දෙස බලද්දී ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම පොළොවට පැමිණියා වූ අපගේ දෙවියන් වහන්සේය කියා අපට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් අලුත් ගිවිසුමේ වේවස්ථාවෙන් දෙවියන් වහන්සේට අපට දැනුම් දීමට අවශ්‍යව තිබෙන්නේ කවුරුන්වද? උන්වහන්සේගේ වේවස්ථාවන් තුල සැඟවී තිබෙන කැමැත්ත කුමක්ද? අප මෙයත් දැනගත යුතුයි. එහෙම නේද? ගලාති 4:22 බලමු. මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය. නමුත් දාසියගේ පුත්‍රයා මානසික ලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරන කොටගෙනද උපන්නේ යයි ලියා තිබේ. මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය. සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නේය. ඒ හාගර්ය. මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතය. ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළ වේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමග දාසකමෙහි සිටින්නීය. නමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය. ඈ කවුරුන්ද? ඈ අපගේ මව්ය. ආබ්‍රහම්ගේ පවුලේ සිටියා වූ ස්ත්‍රීන් දෙදෙනා නම් හාගර සහ සාරාය. හාගරුව පරණ ගිවිසුම විස්තර කිරීමට උපයෝගී කරගත්තා නම් සාරා නම් කොහොමද? ඒ සාරාගෙන් අලුත් ගිවිසුම විස්තර කිරීමට යොදා ගැනෙන නිසා නේද? 24 වන පදය. මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය. සීනා පර්වතයෙන් දුන් ගිවිසුම් තොමෝ දාසකමට දරුවන් උපදවන්නේය. සීනයි කන්දේ දුන් වේවස්ථාව මෝසෙස්ගෙන් පිහිටුණු පරණ ගිවිසුමේ වේවස්ථාවයි. ඒ හාගරය. මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතය. ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළ වේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමග දාසකමෙහි සිටින්නීය. නමුත් ඉහළ තිබෙන යෙරුසලම එනම් සාරා නිදහස්ය. ඈ කවුද? ඈ අපගේ මව්ය. දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම ආබ්‍රහම්ගේ භාර්යාව වන සාරා ලෙස විස්තර කළා. අවසානයේදී සාරා මේ පොළොවේ පැවතුනේ අපගේ මෑණියන් ගැන අපට සාක්ෂි දැරීමට කියා උන්වහන්සේ අපට තේරුම් කර දුන්නා. මේ පොළොවේ සාරාගේ පැවැත්මේ අරමුණ අපට ස්වර්ගීය මෑණියන් ගැන තේරුම් කර දීමටය කියා දෙවියන් වහන්සේ අපට දැනගන්නට ඉඩ සැලැස්සුවා. අලුත් ගිවිසුමේ සත්‍යතාවය වූ ස්වර්ගීය මෑණියන්ව අප විසින් සොයා ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. අපගේ පියාණන් මේ පොළොවට මනුෂ්‍ය වර්ගයාව ගලවා ගැනීමට පැමිණි ක්‍රිස්තුස් වහන්සේය. පියාණන් මේ පොළොවේ සිටින විටදී උන්වහන්සේ අපට අතිශයින් වැදගත් පණිවිඩයක් තබා ගියා. එලිසා එලියාවද, යෝෂුවා මෝසෙස්වද, පේතෘස් යේසුස් වහන්සේවද අනුගමනය කළා. මම මෑණියන්ව අනුගමනය කරන්නෙමි කියාය. මෙහි මා කවුරුන්ව අනුගමනය කරනවද? මා මෑණියන් අනුගමනය කරමි කියා පියාණන් පැවසූ ලෙසම අපගේ ජීවිතයේ මාර්ගයත් අපගේ පියාණන්ගේ මෙන් වී අප මෑණියන්වද අනුගමනය කළ යුතුයි නේද? එසේ කිරීමෙන් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කළා වූ අප අනාගතයේදී ලබන්ට යන මහිමාන්විත ජීවිතය අප කිසිදාකත් නොහරිමු. ස්වර්ගීය මෑණියන් සමග නොනවත්වා අපගේ දීප්තිමත් අනාගතය වෙත දිව යමින් පියාණන්ගේ මාර්ගය අනුගමනය කරමු. මේ මගින් අද දේශනාව අවසන් කරන්න කැමැති. ඔබට බොහොම ස්තුතියි.